දවස් 30ක්ම unlimited Netflix බලන්න. unlimited data pack එකක් මුළු පවුලටම unlimited fun එකක් අරගන්න. අදම active කරගන්න. Vim Extra Anti-Smell Lemon Mint බලයයි තද දුගඳ සුන් කරයි. අද 2020 දෙසැම්බර් 18 සිකුරාදා සිරස්තන් බස්නාහිරින් පිටවන්නන්ට හදිසි ඇන්ටිජන් පරීක්ෂණ අද සිට ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගැනී. කොවිඩ් වැළඳීමෙන් දින 48ක දරුවෙකු මරුට. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ 600කට ස්ථානමාරුවීම්. හේතුව අල්ලස් ගැනීම් සම්බන්ධ පැමිණිලි බව කොමසාරිස් ජෙනරාල් කියයි. කවුද ඉන්චාර්ජ් කවුද ඉන්නේ? 600ක් මාරු කරපුවම අපි වගේ අයට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්ද? ගම සමග පිළිසඳරට ජනපති ඉඹුල්පේටයයි. ජනතා ගැටලු රැසකට විසඳුම්. ඒ ගැන මම ස්ථීර විසඳුමක් ලබා දෙන්නම්. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරය රතන හිමිට අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කෙරේ. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. Try out our new product range. Celebrate and feel the difference. From Ada Derana, this is Ada Derana Prime Time with Dilka Saman Mali and Sanka Amrajit. Live from Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. ගම සමග පිළිසඳර තුන්වැනි අදියර අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ ඉඹුල්පේ රාවණාකන්ද ග්‍රාම නිලධාරී වසමේදී පැවැත්වුණා. එහිදී ජනතාව ඉදිරිපත් කළ ගැටලුවලට සවන් දුන් ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ ග්‍රාමීය පානීය ජල මහාමාර්ග හා සෞඛ්‍යංශවල පවතින ගැටලුවලට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙසයි. ගම සමග පිළිසඳර තුන්වැනි අදියර අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණේ බලංගොඩ ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ තෝරවැල් කන්ද විද්‍යාලයේදී. මෙම අවස්ථාවට ප්‍රදේශයේ මහජන නියෝජිතයන් හා රාජ්‍ය නිලධාරීන් සහභාගී වී සිටියා. සමග පිළිසඳර තුන්වන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සපමිනෙන මොහොත එහිදී ප්‍රදේශවාසීන් ජනාධිපතිවරයා වෙත සිය ගැටලු ඉදිරිපත් කළා. දුරකථන භාවිතා කිරීමේදී නිවැරදි සංඥා පහසුකම් නොමැතිකම ගැටලුවක් වෙලා තියෙනවා. තාවකාලික කුරුණක් දැන් ඉදි කළා දැනට මේ ප්‍රදේශයට ආවරණය ලබා දීලා තිබෙනවා. විශාල කුරුණක් ඉදි කරලා තවදුරටත් ඒ පුළුල් කිරීමට බලාපොරොත්තු වෙනවා ලබන වසරේ මැද භාගයට ප්‍රථම. විශේෂයෙන් දැන් අවුරුදු 3කට කලින් විවෘත කළා ග්‍රාමීය රෝහලක් මනතුන් කන්දේ. තාම ජනාධිපතිතුමනේකට වෛද්‍යවරයෙක් එක්ක කාර්ය මණ්ඩලය දීලා රෝහලක් විදියට සංවර්ධනයලා නැහැ. සර්ගෙන් මේ ප්‍රශ්නේ ඉල්ලීම කළපු හින්දා අපි වෛද්‍යවරයෙක් අපි ලබා දෙමු. ස්ථිර වෛද්‍යවරයෙක් අපි පෙබරවාරි මාසෙ ඉඳලා එවන්න. දැනට අපිට RMO කෙනෙක් එවන්න බැයිද? පුළුවන් අපිට දැනට RMO කෙනෙක් එවන්න. මේ ඉස්කෝලේ වල යන ළමයින්ට යන්න තියෙන වෙලාවට බසුත් නැහැ. ඉස්කෝලේ ඇරිලා එන වෙලාවට ගමට මෙන්න බස් එකක් නැහැ. මීට කිලෝමීටර් 5කට එහායින් බස් එක නතර කරනවා. මේ පාර ඉක්මනින්ම හදන්න. මේ පාරේ දැන් මම ආපු කෑල්ලෙත් බොහොම අමාරු වෙන්නේ ආවේ. මේ පාරේ මං හිතන්නේ බස් එකකට යන්න බැරුව ඇති. ඉතල කාලේට ජනාධිපතිතුමා කෙනෙක් මේ ගමට ආපුකේ ලොකුම දෙයක් අපේ කාලේ ආලවත් නැහැ ජනාධිපතිතුමා ආවා කියලා. පානීය ජලය නොමැතිව දුෂ්කරතාවයට පත් වෙලා තිනවා. මෙතනට කිලෝමීටර් 4ක් විතර දුරට පයිප් ගේන්න ඕන. අපි දැන් ඒක කැපැසිටි එක වැඩි කරලා මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. අපිට බට් ටික දාන්න විතරයි මාස 4ක් 6ක් වගේ කාලයක් ඇතුළත මේ ගමටත් වතුර දෙන්න පුළුවන් සර්. දැන් ඇත්තටම හැම තැනකම ගියාම පාරවල් සහ පානීය ජලය හැම කෙනෙක්ගේම ප්‍රශ්නයක්. ඒ නිසා අපි මේ පාර අයවැයනොත් විශාල මුදලක් ඒ වගේම ප්‍රතිපත්තියක් වශයෙන් අපි පාරවල් වෙනුවෙනොත් පානීය ජලය වෙනුවෙනොත් විශාල මුදලක් යොමු කරලා තියෙනවා. මේ අපේ උඩකන්ද විද්‍යාලයේ නැටුම් ගුරුවරයෙකුත් නැහැ. ඒ වගේම තමයි පොඩි පීඩා පිට්ටනියක් තියෙන්නේ අපිට. මේ විද්‍යාලයේ නාය යාමට ලක්වීමක් වගේ නිසා තට්ටු දෙකේ කොට නැගිලා පුපුරලා තියෙනවා. මොකද්ද කරන්න ඕන? ලබන අවුරුද්දේ ප්‍රතිපාදන වලින් ඒක රීස්ට්‍රක්චර් කරන්න යන්නේ සර්.
ක්‍රීඩා පිට්ටනිය ඉඩ තියෙනවාද එතනට මට මම හමුදාව එවල එක හදලා දෙන්නම්. ඒ තියෙන ක්‍රීඩා පිටිය කුඩා ක්‍රීඩා පිටියක් වුණාට ඒක පුළුල් කරන්න පුළුවන්. හරි. වාගේ ඉස්කෝලේ ගොඩනැගිල්ලත් හදලා දෙන්නම්. ක්‍රීඩා භූමියත් හදලා දෙන්නම්. නැටුම් ගුරුවරියත් එවනවා කිව්වනේ. මං මල් කපලා රුපියල් 70000ක් විතර මාසෙට ගෙනවා හැමදාම කැලේ මල් කපන්නේ. වන ජීවියෙක්ගෙන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. යාළුවෙකුට කියලා තමයි මල කැපෙව්වේ දා මං දලු තිබ්බේ හින්දා ගියේ නෑ. රාබෝතල් 16ක් තිබුණා සර්. ඒක ගෙනාපු ගාම මේගොල්ලෝ පොලිසියෙන් අල්ලගෙන මට කෑන් එකක් දැම්මා. අර කපලා ගෙනාපු එක්කෙනාට එකක් දැම්මා උසාවි. ඊට පස්සේ මට 50000ක් ගව්වා දෙන්නටම. ඉතින් මම ඒකනේ රා සම්බන්ධයෙන් තියෙන නීති අධිකරු ජනාධිපතිතුමනි ගහ යට මීටර් 50ක අරය ඇතුළත රා විකුණන්න පර්මිට් එකක් දෙනවා. නමුත් සාමාන්‍යයෙන් සන්තකයේ තබා ගැනීමේ සීමාව තියෙන්නේ ලීටර් 1.5ක්. ඔබතුමාගේ අදහස මොකද මේකට කරන්න ඕන? මට අදහස අර මට අපි දෙන්නටම දාන්න නැතුව කෙනෙකුට දැම්මම දෙන්නටම දාන්නේ. කාටද ඔයාටද දාන්න ඕන අනිත් එක්කෙනාටද? වසර ගණනාවක් තිස්සේ තේදළු වලින් ජීවත් වෙන මිනිස්සු මේ මිනිස්සුන්ගේ මේ ඉඩම් වල අයිතිය තියෙන්නේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. ඒ නිසා මම ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා මේ මිනිස්සුන්ට මේ භුක්ති විඳින ඉඩම් ටිකට යම් හෝ ලියවිල්ලක් හෝ යම් බලපත්‍රයක් හෝ යම් මොනියම් හෝ ක්‍රියාමාර්ගයක් ලබා දෙන්න ලෙස හරි ඒ ගැන මම ස්ථීර විසඳුමක් ලබා දෙන්නම්. මම මේක අපි මේක සාකච්ඡා කරා. මේ දීර්ඝ කාලීනව මේව පාවිච්චි කරන අයට මෙහෙම අත්නොමතිකව නඩු දාන්න එපා කියලා කියන්නට ඕන. ඉන්ඩිවිජුවල් ලෙවල් 3-4 ඉලෙක්ට්‍රීෂියන් කෝස් දෙකම ඉවර කරලා කොළඹ ගිහිල්ලා ප්‍රයිවට් එකක් වැඩ කරලා හිටන් අවුරුදු දෙකක් වැඩ කරලා දැන් ගෙදර ඉන්නේ. ඉලෙක්ට්‍රීෂියන් කෙනෙක් හැටියට වැඩ කරන්න කැමතිද? ඔව් මම කොහොමද කවන්නේ. හොඳයි. එයාගේ තොරතුරු ටික ලබා ගන්නවා සර්. මේ අතර ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කිරීම සඳහා ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතන අන්තර්ජාල පහසුකම් සහිත පරිගණක පද්ධතියකින් සමන්විත සුහුරු පන්ති කාමරයක් තොරවැල් කන්ද විද්‍යාලයට ප්‍රදානය කිරීමද අද සිදු කෙරුණා. ලංකාවේ පළමු වරට හඳුන්වා දෙන මැලිබන් වෙජික්‍රැකර් ක්‍රන්චි වෙජි. බස්නාහිර පළාතෙන් පිටව යන පුද්ගලයන් සඳහා තෝරාගත් ස්ථාන 4කදී අද සිට අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍යාසේන ගුණවර්ධන මහතා පවසනවා. මේ අතර පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ සුසුන් දෙදෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ තහවුරු කළා. අද පස්වරුවේදීත් තවත් කොවිඩ් ආසාදිතයන් 376 දෙනෙකු හඳුනාගත් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළා. බස්නාහිර පළාතෙන් පිටවැන පුද්ගලයන් සඳහා අද සිට තෝරාගත් ස්ථාන 4ක අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ හෙවත් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. මිගමු පාරෙත්, ඒ වගේම නුවර පාරෙත්, තපුර පාරෙත්, ඒ වගේම ගාලු පාරෙත් අපි බස්නාහිර පළාතෙන් එළියට යන ස්ථාන 4ක අපි මේ සඳහා සියලුම කටයුතු සූදානම් කරලා තියෙනවා. අහඹු ලෙස අපි පරීක්ෂා කරලා එහෙම යන කවුරු හරි තිබ්බොත් අපි ඒගොල්ලන් හඳුනා ගැනීම තමයි මේකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ. යනු අවිස්සාවෙල්ල පාරේ කොස්ගම ශාලාව මීර්ගම දංගෝවිට මීගම කොච්චිකඩේ ගලුපාරේ අලුත්ගම යන ස්ථානවලදී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදු කෙරෙනවා. ඉන් කොස්ගම හා මීරිගම දංගෝවිට යන ප්‍රදේශවලදී සිදු කළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවේදී ආසාදිතයන් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් දෙදෙනාම වරාය සේවකයන්. අද දිනේදී බස්නාහිර අතෙන් පිටත්ව වෙනත් විශේෂයෙන්ම අනිකුත් ප්‍රදේශවලට ගමන් කරන දුර ගමන් සේවා බස් රථ සහ ඒ ආකාරයෙන් ගමන් කරන වාහන පිළිබඳව ගමන් කරන අයවලුන්ගේ ඇන්ටිජන් පරීක්ෂණ කිරීමට කටයුතු කරනු ලැබුවා. 451 දෙනෙකුගේ කරන ලද පරීක්ෂණ වලින් 5 දෙනෙකු කොවිඩ් ආසාදිතයන් හැටියට සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේක යම් කිසි ආකාරයක භයානක තත්ත්වයක්. ඊට හේතුව බස්නාහිර පළාතේ සිටින කොවිඩ් ආසාදනය වී ඇති අයවලුන් වෙනත් ප්‍රදේශවලට ගමන් කිරීමෙන් අනෙකුත් ප්‍රදේශවල කොවිඩ් පැතිර යාමේ හැකියාවක් තිබෙන බවට මෙහිදී තහවුරු වුණා. ඉදිරි දින කිහිපෙදීත් මේ ආකාරයෙන්ම ඇන්ටිජන් පරීක්ෂණ ප්‍රධාන මාර්ගවල කිරීමට බලාපොරොත්තු වෙනවා.
මේ අතර පිටකෝට්ටේ එපිටමුල්ල මෙට්ලික්ස් වත්ත ප්‍රදේශය හුදකලා කර තිබෙනවා. එහි පදිංචිකරුවන් 146කට සිදු කළ PCR පරීක්ෂණ අතුරින් 50කට වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමගින් වැල්ලවත්ත මැනින් පෙදෙසේ අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදු කර ඇති අතර ඉන් 12 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. යුද හමුදාපතිතුමත් එක්කත් සාකච්ඡා කරා, බලධාරීන් එක්කත් සාකච්ඡා කරා. අපිට පුළුවන් තරම් PCR වැඩි කරන්න, ඇන්ටිජන් පරීක්ෂණ වැඩි කරන්න. නමුත් ඒ පරීක්ෂණ වැඩි කරත් ඒකට අවශ්‍ය කරන මානව සම්පත අපි තුල හිඟයක් තියෙනවා. මොකද අපේ ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරු 25 දෙනා ඉන්නේ. PHI වරු 65ක් ඉන්නේ. මුළු ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉන්නේ 600 ගාන. මම හිතන්නේ ගාන ඊළඟ සති දෙක ඇතුළතදී ඇන්ටිජන් පරීක්ෂණ පුළුවන් තරම් කරලා අපිට මේ හුදකලා කරපු ස්ථාන විවෘත කරන්න පුළුවන් වෙයි. මධ්‍යම රජයකට අහුම්කම් දෙමින් මේ වෙනකොට කටයුතු කරනවා කියන එක මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි. මේ අතර රත්නපුර මහනගර සීමාව තුළ පුද්ගලයන් 16 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇතැයි අද තහවුරු වුණා. ඒ අතර එකම පවුලේ 7 දෙනෙකුද සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කළා. රත්නපුර මහජන පොලෙන් එක් ආසාදිතයෙකු හඳුනා ගැනීමත් සමග එම පොළ අද తాවකාලිකව වසා දැමුණා. අවට ප්‍රදේශවලින් ආසාදිතයන් වාර්තා වීම නිසා රත්නපුර නගරයේ ඇති පාසල් 3ක් වසා දැමීමට බලධාරීන් තීරණය කර තිබෙනවා. මෙලෙස වසා දමා ඇත්තේ රත්නපුර ගඟබඩ සීවලී විද්‍යාලය, රත්නපුර අල් මකියා මුස්ලිම් විද්‍යාලය සහ රත්නපුර ධර්මරාජ විද්‍යාලයයි. ඊයේ මම ගියා මේ සෞඛ්‍ය ඇමතිනිය ගරු පවිත්‍රා දේවී වන්නියාරච්චි ඇමතිනිය හා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සමග අපි මේ විස්තර සහිත සාකච්ඡාවක් පැවැත්වුවා. ඒ සියල්ලක්ම සැලකිලිමත් භාජනය කළා. අපි සඳුදා ප්‍රකාශයට පත් කරනවා ඒ සම්බන්ධයෙන් මොකද කරන්න කියලා. දමුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සේවකයෙකුට වෛරසය ආසාදනය වීමත් සමග එහි වෙළඳසැල් 6ක්ද తాවකාලිකව වසා දැමූ බව සෞඛ්‍ය අංශ පවසනවා. මේ අතර පොළොන්නරුව රාජකීය මධ්‍ය මහාවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ සිසුන් දෙදෙනෙකුට COVID-19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එම දරුවන් දෙදෙනා ඉගෙනුම ලැබූ පන්ති කාමර 2 වසා දැමීමට පාසලේ පාලනාධිකාරිය අද තීරණය කළා. මෙම දරුවන් දෙදෙනාගේ පියාටද වෛරසය ආසාදනය වී තිබෙනවා. මේ අතර දින 48ක් වයසැති කොවිඩ් වැළඳුණු බිලිඳෙකු රිජ්වේ ආර්ය ළමා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මිය ගොස් තිබෙනවා. කෙසේ වෙතත් රෝහල අධ්‍යක්ෂවරයා පැවසුවේ බිලිඳාගේ මරණයට හේතු වී ඇත්තේ උපතේදී ඔහුගේ පෙනහැල්ලේ තිබූ ගැටලු සහගත තත්වයක් හා බැක්ටීරියා ආසාදනයක් බවයි. පවතින තත්වය හමුවේ එළඹෙන නත්තල් දිනේදී බන්ධනාගාරගතව සිටින පුද්ගලයන් බැලීමට ඔවුන්ගේ සමීපතමයන්ට අවසර හිමි නොවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසනවා. හැමදාම අපි නත්තලට සියලුම දෙනාට ලබා දුන්නා අමුත්තම් බැලීමට මේ වසරේ එක නම් කරන්න බැරි වෙනවා. ඒ වෙනුවට රුපියල් 2000ක මුදලක් ඒ කැන්ටින් වලට බැන්දාම Tamanට අවශ්‍ය කරන්නේ මොකද්ද කියලා බන්ධනාගාර කැන්ටින් වලට දැනුම් දුන්නාම ඒ රුපියල් 2000ට සරිලන භාණ්ඩ බන්ධනාගාර කැන්ටින් මාර්ගයෙන් එම අදාළ නේවාසිකයන්ට ලබා දෙනවා. COVID-19 වෛරස තත්ත්වයේ හේතුවෙන් తాවකාලිකව අත්හිටුවා තිබූ සමත මණ්ඩල කටයුතු ජනවාරි 9 වනදා සිට යලි ආරම්භ කිරීමට තීරණය කළ බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. මෙරට කොවිඩ් ආසාදිතයන් ගණන ඊයේ 35000 සීමාව ඉක්මවා ගිය අතර ඊයේ මෙරටින් තවත් කොවිඩ් ආසාදිතයන් 650 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් වැඩිම සංඛ්‍යාව වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 242ක්. දෙවනියට වැඩිම ආසාදිතයන් වාර්තා වූ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන 126ක්. කළුතරින් ඊයේ ආසාදිතයන් 72 දෙනෙකු හඳුනා ගත්තා. දිස්ත්‍රික්ක 15කින් සෙසු ආසාදිතයන් 210 දෙනෙකු හඳුනා ගැනුණා. මේ වන විට මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 35763ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 8542ක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර 27061ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. සමස්ත ආසාදිතයන්ගෙන් මේ වෙනකොට 75%කට වැඩි ප්‍රමාණයක් පූර්ණ සුවය ලබලා ගෙදර යාවන ප්‍රතිශතය වැඩි කරගනිමින් ඉන්නේ. ඒතකොට දෙසැම්බර් මාසයේ එවීගේ දවස් 17 ඇතුළේ විතරක් සුව කළා ගෙදර යවන්න පුළුවන් වුණා 9363ක්. දවසකට දල වශයෙන් අපි 550ක වගේ ප්‍රමාණයක් සුව කරලා ගෙදර යවන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. මේක විශාල සංඛ්‍යාවක්. ඒ වගේම ඉතාම හොඳ ප්‍රවණතාවයක්. මේ කෑම කනකොට තමයි මේක ස්ප්‍රෙඩ් වෙන්න තියෙන මූලික තැන. මේ අපි ඔක්කොම මාස්ක් එක ගලවලා ගෙදරින් ගේන බත් එක එකට ලියාගෙන කනවා. කොච්චර කිව්වත් මේක ප්‍රැක්ටිස් කරන්න බෑ. අපිට ඇත්තටම මේ වෛරසයත් එක්ක තව අවුරුදු එකමාරක් සමට අවුරුදු දෙකක් අපිට මේක ජීවත් වෙන්න සිද්ධ වෙයි. අපි මේ අලුත් ජීවිතයට අපි හැඩ ගැසිය යුතුයි. අපින් ගොඩක් දෙනෙක් කනවා ඇයි මේ වෙඩින්ස් වලට 50ක් තියෙන්නේ, ඇයි මේ 100ක් දෙන්නේ නැත්තේ, ඇයි මේ 500ක් දෙන්නේ නැත්තේ කියලා. 500ක්ද 100ක්ද 50ක්ද කියන එක නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. දන්නවා වෙඩින් වල උත්සව වලට ගියාම මේ ඔක්කොම ටිකක් වෙලා යනකොට මේ මාස්ක් එකක්වත් නැහැ. පැතිරෙන්න තියෙන සම්භාවිතාවය ඉතාමත්ම වැඩි.
ආයුර්වේද වෛද්‍ය නිලධාරීන් සහාය ලබා දෙන්නේ නම් කොවිඩ් ආසාදිතයන් සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට සූදානම් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන හා ප්‍රජා සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ හික්කඩුව ප්‍රදේශයේ අද පැවති උත්සවයකදී. රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ 18 වන වාර්ෂික මහා සම්මේලනය අද පෙරවරුවේ හික්කඩුවේදී පැවැත්වුණා. අපි දන්නවා අපිට තියෙන්නේ බටහිර රටවල් විසින් විශේෂයෙන්ම එංගලන්තයේ අපේ රට පාලනය කරන කාල පරිච්ඡේදයේ යටත් විජිත නීතිය තමයි අද ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා මේ වසංගත රෝග තත්ත්වය හමුවේ අපිට හරි ගැටලුවකට මුහුණ දීලා තියෙනවා. ලෙඩේ බෙදාගෙන මේ කොරෝනා ලෙඩේ බටහිර අයගේ ලෙඩක් කියලා එක බෙදාගෙන බටහිර වෛද්‍යවරයෙක් අල්ලගෙන ඉන්නේ. ඒ නිසා එකක් මේ නිරෝධායන නීතිය ලෙඩක්. දෙකේ අල්ලගෙන ඉන්න අයත් බරපතල එක දීර්ඝ කාලයක් ආදානුග්‍රහී වෙලා එකම මතයේ කෙල්බගෙන අලුත් විදියට හිතන්න නැති නිසා බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා ඔබ සූදානම් නම් අපි ලෑස්ති අපේ ආයුර්වේද රෝහල් පද්ධතිය කොරෝනා රෝගීන් සඳහා ස්වාධීනව ආරාධනා කරන්න එන්න ඇවිල්ලා අපේ රෝහල් වල නවතින්න අපි ලෑස්ති දෙන්න. අපි ලෑස්ති අපේ දේශීය ආයුර්වේද ප්‍රතිකාර දෙන්න. බුදුමාලා අපිට සහාය දෙන්නේ ඒකට. දකුණු පළාත් ආයුධ කොමසාරිස්තුමත් වයම් පළාත් කොමසාරිස්තුමත් ඔබ සියලු දෙනා සාක්ෂි දරනවා. ප්‍රජා වෛද්‍ය සේවයේ අපේ වෛද්‍යතුමන්ලා තුමියන්ලා දන්නවා. ගෙයින් ගෙට ගිහලා නිවෙසෙන් නිවෙසට ගිහලා රෝහල් පද්ධතියට ගිහලා අපි ලබා දෙන දේශීය ඖෂධ වර්ග. අදත් අපි පිළිගන්නවා අපේ ආයුර්වේද ක්‍රමයේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙන ඖෂධ වර්ග වලින් තමයි අපේ රට මෙහෙමවත් නිමිලා තියෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයින් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කර තිබෙනවා. එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා සඳහන් කළේ ජනතාවගෙන් ලැබුණු අල්ලස් සම්බන්ධ පැමිණිලි සැලකිල්ලට ගනිමින් අදාළ ස්ථාන මාරුවීම් සිදු කළ බවයි. The big story. රාජ්‍ය ආයතනවල කාර්යක්ෂමතාවය සොයා බැලීමේ අරමුණින් කලින් නොදන්වා එම ආයතනවලට ගොස් නිරීක්ෂණය කිරීමේ වැඩපිළිවෙල යටතේ ජනාධිපතිවරයා පසුගිය වසරේ දෙසැම්බර් මාස දිනක මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණියා. එම නිරීක්ෂණයෙන් පසුව නිලධාරීන් අල්ලස් ගන්නා බවට වූ පැමිණිලි රැසක් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට ජනතාව කටයුතු කර තිබුණා. මෝටර් රථ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජෙනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ එම පැමිණිලි සැලකිල්ලට ගනිමින් සේවකයින් 600කට වැඩි පිරිසකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කළ බවයි. කොමසාරිස් ජෙනරාල්වරයා මේ බව මාධ්‍යයට දැන්වීමත් සමග ඊට විරෝධය පළ කරමින් සේවකයින් සේ රාජකාරිවලින් ඉවත් වූ අතර එහිදී නොසන්සුන් තත්ත්වයක් නිර්මාණය වුණා. මේ හේතුවෙන් නාරාහෙන් පිට මෝටර් රථ දෙපාර්තමේන්තුවෙන් සේවා ලබා ගැනීමට පැමිණි ජනතාව දැඩි අපහසුතාවකට පත් වුණා. අන්දාපුරේ ආරෙන්ඩිගෙන් පෙන්නන ඔක්කොම කළා තමයි මෙතන ඇවිල්ලා මේ උදේ ඉඳන් ඉන්නේ. මේ කට්ටිය අතුලට ගන්නේ නැත්තේ මොකෝ? මෙතන ඇවිල්ලා මේ ගල් දුන්නොත් තමයි වැඩේ කෙරෙන්නේ. ෆයිල් එක හෙට යන්නේ. නැත්නම් ෆයිල් එක ගල් ගහනවා. ඒ වැඩ දෙන්නේ නැහැ කියලා කියන්න. මුං එලවන්න ඕන. මුං එල හොරු ටික. ඉතින් සාල්ක ඕර්ඩරයක් තියෙන්නේ. මේක අපිට එන්න ඕනේ නැහැ. මේක අතුලට හරි ගෙනත් දෙන්න කියන්න පොඩ්ඩක්. මොකද වැඩ නැද්ද අද ඔෆ් ද දාන්ත කරන්න ඕනේ. සංකර වංචාව කරා. 600ක් මාරු කරපුවම අපි වාගේ අයට ඇවිල්ලා වැඩක් කරගන්න පුළුවන්ද? ස්ථාන මාරු සම්බන්ධයෙන් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලු මමනුගම මහතාද අද වෙලෙස අදහස් පළ කළා. ඒ දෙපාර්තමේන්තුව තුල නොසිටිය යුතු යම් ප්‍රමාණයක් අපි හඳුනාගෙන තියෙනවා. මේ අය විතරක් මාරු කරුවොත් මේ අයට ගිහිල්ලා අලුත් රාජකාරී ස්ථානයේ වැඩ කරන්න ප්‍රශ්නයක් වෙනවා. මොකද දූෂිත නිසා ඉවත් කෙරුවයි කියන චෝදනාව එනවා. මේ අය ඇතුළුව වාර්ෂික ස්ථාන මාරු ලැබිය යුතු අය සහ ස්ථාන මාරු ඉල්ලලා තියෙන අය මෙන්න මේ සියල්ල ඇතුළත්ව යම් ස්ථාන මාරු ප්‍රමාණයක් අපි ක්‍රියාත්මක කරනවා. මේ ආයතනයේ ජනාධිපතිතුමාගේ අවධානයට ලක් වෙච්ච ආයතනයක්. ඒකේ තිබුණු අක්‍රමිකතා යම් ප්‍රමාණයකට අපිට සීමා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. නමුත් 100%ක් නතර වෙලා නැහැ. ඒවා නතර කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග තමයි අපි ඉදිරියේදී ගන්න. ඉතින් ඒවා අපි උද්ඝෝෂණය කරුවා කියලා නතර කරන්න බලාපොරොත්තු වෙනවා. මේ අතර කොළඹ සෞසිරිපායේ පිහිටි ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය සභාපති ඉවත් කරන ලෙස බල කරමින් එහි සේවකයින් අද විරෝධතාවක නිරත වුණා. එහිදී ඔවුන් සභාපතිවරයාගේ කාමරයට පැමිණ විරෝධය පළ කරන අතරවාරයේ විශේෂ භාර රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පැමිණියා.
එක්කෙනෙක් කියන්නකො. එතකොට දැන් ඕගොල්ලෝ සභාපතිතුමාට මීට කලින් සති දෙකකට කලින් සභාපතිතුමාට චෝදනා කරලා ඊට කලිනුත් චෝදනා කරලා මම ඔයගොල්ලන්ට සාකච්ඡාවක් ඇඳෙව්වා. ඒ සාකච්ඡාවේදී මේ කිසිම දෙයක් දුන්න දාපු අය ඔයගොල්ලෝ ආවනේ. මේ කිසිම දෙයක් දුන්නේ නෑ. ඕගොල්ලෝ මේක උස්සගෙන එනවා. ඕගොල්ලෝ උස්සගෙන ආවද කියන්නේ අපි හොයලා බලන්නේ නැතුව සජිත් ප්‍රේමදාස මේකේ මේ ඇමතිවරයා විදියට ඉන්න කාලේ ලක්ෂ 2.5 කොන්ත්‍රාත්කාරයෙන්ගෙන් අරගෙන ලක්ෂ 2.5 ගානේ කොන්ත්‍රාත්කාරයෙන්ගෙන් අරගෙන සල්ලි එකතු කරපුවා. කිසිම කෙනෙක් ගෙනාවේ නැහැ. තේරුණාද? ඒ ඔක්කොම පොඩ්ඩක් ඉන්න. මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දක්. ඒ අවුරුද්දට එක රුපියලක් කොන්ත්‍රාත්කාරයෙන්ගෙන් ගත්තද කියලා ඕන කෙනෙක් අත උස්සලා කියන්න. ඔයාලට ප්‍රශ්න තියෙනවා කියලා ඉදිරිපත් කරපු ප්‍රශ්න මේවා නෙවෙයි. මම බලපු හැමතැනම ඔයගොල්ලෝ අසාර්ථකයි. තරහ වෙන්න එපා කිව්වා. මම වගේ කියන්න මම මෙතන ඉන්නවා. මම 10 දෙනා එක කතා කරන්න. ඔයාලගේ තියෙන පීඩනේ, ඔයාලගේ තියෙන අමාරුව ඔක්කොටම මම උත්තර දෙන්න. මොනවා හරි දෙයක් කරනවා අපි බලමු. එහෙම දෙයක් තියෙනවා නම් එක පැය භාගයක්. මේ රජේ කිසිම කෙනෙක් ඉන්නේ නැහැ. එහෙම තියන්න උවමනාවකුත් නැහැ. මමත් ඔයාලගේ පැත්තට. මේ ඉල්ලීමට අහුම්කම් දීලා සාමාන්‍ය ක්‍රමයට යන්න. යන අතරතුර සති දෙකකින් බලමු අපි මොකද දක්වන්නේ කියලා. අපේ ඉල්ලීමත් කරලා දෙන්න. සති දෙකක් ඇතුළත කරලා දෙන්න. නෑ. එහෙම කරන්න එපා. කියන්නේ එහෙමනම් මෙච්චර කතා කරලා කියනවනම් සති දෙකකින් පස්සේ සභාපතිය වන්න කියලා. එහෙනම් මම කතා කරපු දේ වැඩක් නෑ. චෝදනා ලබ සිටින සැකකරුවන්ගේ අනන්‍යතාව ඉදිරියේදී මාධ්‍ය මගෙන් හෙළි කරන බවට මහජන ආරක්ෂක අමාත්‍ය අද්මිරාල් සරත් වීරසේකර මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිය සංගමය දැඩිව විරෝධය පළ කරන බව කොළඹ මහාධිකරණ නීතිඥ සංගමය පවසනවා. අද කොළඹදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් ඔවුන් මේ පිළිබඳව අදහස් පළ කළා. ළමා අපචාර එහෙම නැත්නම් කාන්තාවන් දූෂණය කිරීම මංකොල්ලකයන් මේ වගේ ඊටාම නින්දිත ලෙස පාරේ මැද්ද තියලා පහර ගැසීම් පාරදී මේ වගේ ප්‍රචණ්ඩ ක්‍රියා කරන සියල්ලන්ම හඳුනාගත් පසුව ඔවුන්ට නරුදාන ගමන් ඔවුන්ට මාධ්‍ය තුලින් මෙයාගේ ඡායාරූප පෙන්වලා මෙයාගේ විස්තර මාධ්‍යයට නිකුත් කරලා ජනතාව දැනුවත් කරනවා. ඒ තුලින් මම හිතනවා මින් ඉදිරියට හෝ එවන් දෙයක් කරනවා නම් තමාගේ ඒ විස්තර සමස්ත ජනතාව දැනගන්න නිසා ඒ තුලින් හෝ කිසියම් බියක් සැකක් නැත්නම් ලැජ්ජාවක් ඔවුන් තුළ ඇති කිරීම තමයි මේකට අපේ සම්පූර්ණ පරමාර්ථය. අත්අඩංගුවට ගන්න සැකකරුවෙකු හෝ විත්තිකරුවෙකු අපරාධකරුවෙකු ලෙස හුවා දක්වලා ජනමාධ්‍යවල ප්‍රදර්ශනය කිරීම තුලින් ඒ යුක්තිය පසඳලීමේ සාක්ෂිවලට හානියක් වන්නේ. ජනමාධ්‍යවලින් පෙන්වුවොත් මෙන්න මෙයා තමයි අපරාධකාරයා කියලා ඊට පසුව පවත්වනු ලබන හඳුනා ගැනීම පෙරට්ටුවකට කිසිදු වටිනාකමක් ඇතිවන්නේ නැහැ. අපේ නීතියේ සාධාරණ සැකයෙන් තොරව ඔප්පු කරන තුරු යම් පුද්ගලයෙක් නිවැරදිකරු බව ප්‍රකාශ කර තිබියදී පොලිසිය බාර අමාත්‍යවරයා මෙලෙස කෙටි ක්‍රමයකින් එතුමාගේ ආදන්නේ නොදැනුවත්කමද එසේ නැත්නම් ඒ ගැන අවබෝධයකින් තොරව කරන ක්‍රියාවක්ද කියන එක සම්බන්ධව එතුමා කරන්න යන මේ ක්‍රියාව තරයේ හෙලා දැකිය යුතු දෙයක්. මේක යුක්තිය පසඳලීමට කරන මරු පහරක්. මොකද මේට හේතුව පැහැදිලිව පෙනී යන්නේ ඔය අයගේ ඡායාරූප ඉදිරිපත් කිරීම තුළ අවසාන වශයෙන් ඔවුන් වරදකරුවන් බවට පත් කර ඉවරයි. තවදුරටත් ඒ නඩුව තවදුරටත් පවත්වාගෙන යන්න අවශ්‍යතාවයක් නැති තත්යකට පත් කරනවා. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2018 වසරේදී තොරතුරු අනාවරණ කළ නාමල් කුමාර නමැති පුද්ගලයාගෙන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම අද පැය 8කට වැඩි කාලයක් සාක්ෂි විමසමින් සිටිනවා. ඔහුගේ සාක්ෂි ලබා දීම මාධ්‍යයට විවෘත වී නැහැ. මේ අතර පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා නීතිපති සම්බන්ධීකරණ නිලධාරී රජයේ නීතිඥ නිශාරා ජයරත්න මෙනවියට ඊයේ දැඩි අවවාද කළා. නීතිපති සම්බන්ධීකරණ නිලධාරී නීතිඥ නිශාරා ජයරත්න මෙනවිය කොමිසමට කැඳවා තිබුණේ 2019 ජුනි මාස 19 වනදා නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඇය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් සම්බන්ධයෙන් සාක්ෂි විමසීම සඳහායි. මම මේ මාධ්‍ය නිවේදනය කළේ පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අප දෙපාර්තමේන්තුව අසලට පැමිණ සිදු කළ අසත්‍ය ප්‍රකාශයක් සම්බන්ධයෙන්. සහරන් හෂීම් සහ ජාතික තෞහිද් ජමාත් සංවිධානය සම්බන්ධයෙන් 2018 ජූලි 7 පිටු 300ක ගොනුවක් ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විසින් නීතිපති දෙපාර්තමේන්තුවට ලබා දුන්නා කියලා හිමිනම ප්‍රකාශ කර තිබුණා. සත්‍ය වශයෙන්ම එම ලිපි ගොනුව දෙපාර්තමේන්තුවට ලැබී තිබුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මේ පිළිබඳව නීතිපතිවරයා එවක වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලිපියක් යවුවා. ඒ ලිපිය පදනම් කරගෙන නීතිපතිගේ වාචික උපදෙස් පරිදි මා මේ මාධ්‍ය නිවේදනය නිකුත් කළ බව රජයේ නීතිඥවරිය මෙහිදී ප්‍රකාශ කළා.
මෙහිදී ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා ප්‍රශ්න කළේ ත්‍රස්ත විමර්ශන කොට්ටාස්සේ යොමු කළ ගොනුව සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවෙන් වරදක් හෝ පැහැරහැරීමක් සිදුව නැති බවට අදාළ නිවේදනයේ සඳහන් වූයේද යන්නයි. එසේ සඳහන් වෙනවා ස්වාමිනී. එම ලිපිය යොමු කරන අවස්ථාවේ නීතිපති දෙපාර්තමේන්තුව තුළ මෙම සිදුවීමට අදාළව කිසිදු අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබුණේ නැති බව නිශාරා ජයරත්න මෙනවිය පිළිතුරු දුන්නා. එහිදී කොමිසමේ සභාපතිවරයා විමසා සිටියේ සිද්ධියට අදාළව 2020 නොවැම්බර් 27 වනදා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව විනයානුකූල පියවර ගන්නා ලෙස ඔබේ දෙපාර්තමේන්තුව රාජ්‍ය සේවා කොමිසමට නිර්දේශ කර ඇතනම් එය ඔබේ නිවේදනය සමග එකිනෙකට පටහැනි වෙනවා නේද? මාධ්‍ය නිවේදනය කළේ නීතිපති දෙපාර්තමේන්තුව ත්‍රිපුද්ගල කමිටුවක් දාලා අභ්‍යන්තර විමර්ශනයක් සිදු කිරීමට පෙර පසු අවස්ථාවකයි කමිටුව මගින් විමර්ශනයක් කර නිර්දේශ ඉදිරිපත් කළේ. යයි රජයේ නීතිඥවරිය පිළිතුරු දුන්නා. ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් අසාද් නවාවි මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු මහතා හරස් ප්‍රශ්න විමසනු ලැබුවා. ඔබ ඔය නිකුත් කළ මාධ්‍ය නිවේදනය තුළ ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට උපදෙස් දීමට තරම් තොරතුරු අදාළ ගොනුව තුලින් ඉදිරිපත් කරලා නැහැ කියන්නේ නීතිපතිවරයා දරපු මතය නේද? 2019 ජූනි 18 නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට යැව්වේ උපදෙස් ලිපියක්. ඒක මතයක් නෙමෙයි. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනා වැරැද්දක් කළේ නැහැ කියලා නීතිඥතුමා මගේ කටින් ගන්න උත්සාහ කරන්නේ. මම ඒක පිළිගන්නේ නැහැ. යයි රජයේ නීතිඥවරිය පිළිතුරු දුන්නා. රජයේ නීතිඥවරිය එම පිළිතුර ලබා දුන් ස්වරූපයත් සමග ජනාධිපති නීතිඥවරයා කවුද ඔබේ විනය නිලධාරියා? යයි විමසුවා. එහිදී නිශාරා ජයරත්න මෙනවිය සභාපතිවරයාට ප්‍රකාශ කළේ නීතිඥවරයා අසන ප්‍රශ්න මේ කොමිසම විසින් සොයා බලන විෂයපතයට අදාළ නොවන බවයි. සභාපති විනිසුරුවරයා රජයේ නීතිඥවරියට ප්‍රකාශ කළේ කොමිසම පත්කිරීමේ අරමුණ බෝම්බ ප්‍රහාර සිදුවීමේදී රජයේ නිලධාරීන් අතින් යම් පැහැරහැරීමක් සිදු වෙලාද යන්න සොයා බැලීම බවයි. ඒ අනුව ප්‍රශ්නවලට ඍජුවම කොමිසමට පිළිතුරු ලබා දිය යුතු බව සභාපති විනිසුරුවරයා සාක්ෂිකාරියට සඳහන් කළා. එහිදී ජනාධිපති කොමිසම හමුවේ විශේෂ ප්‍රකාශයක් කිරීමට අවසර ඉල්ලූ ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහතා මෙලෙස ප්‍රකාශ කළා. ස්වාමීනි, මම නීතිඥවරයෙකු ලෙස මෙම සාක්ෂිකාරියට ප්‍රශ්න යෝජනා කළත් ඇය ඒවාට ඍජු පිළිතුරු නොදී වෙනත් දේ පවසනවා. ඒ නිසා මම මේ ගරු ජනාධිපති කොමිසමට යෝජනා කරනවා මෙම සාක්ෂිකාරිය ජනාධිපති කොමිසමට අපහාස කළ සාක්ෂිකාරියක් ලෙස සලකන්න කියලා. යයි සඳහන් කළා. ඊට පිළිතුරු දුන් නිශාරා ජයරත්න මෙනවිය ගරු සභාපතිතුමනි, මම කිසිම අවස්ථාවක කොමිසමට අපහාස කළේ නැහැ. මට දැන් හිතෙනවා නීතිඥ සහායක් ලබා ගත යුතුයි කියලා. ඒ නිසා මට නැවත පැමිණෙන දිනයක් ලබා දෙන්න. ඒ අනුව ලබන 21 වන සඳුදා පෙරවරු 10ට නීතිඥ නියෝජනයක් සහිතව පෙනී සිටින ලෙස සාක්ෂිකාරියට දන්වන්නයි සභාපති විනිසුරුවරයා ප්‍රකාශ කළා. ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පෞද්ගලික සමාගමට සහායෙහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළ කිරීම වළක්වාලමින් සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශයේ හිමි MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය දෙසැම්බර් මාස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය අද නියෝග කළා. ඒ අදාළ නඩුව කොළඹ දිසා අධිකරණය හමුවේ අද පෙරවරුවේ කැඳ වූ අවස්ථාවේදී රාජේන්ද්‍රන් රාජමහේන්ද්‍රන් මහතා සභාපතිත්වය දරන MTV පුද්ගලික සමාගම යටතේ ක්‍රියාත්මක සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති ප්‍රකාශයන් හරහා ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළ කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය පසුගිය නොවැම්බර් 23 වනදා සති දෙකක් සඳහා වාරණ නියෝගයක් නිකුත් කළා. සිරස නිවුස් ෆස්ට් ඔස්සේ නොවැම්බර් 11, 13, 16 සහ 19 දිනවල ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් විසින් COVID-19 ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණ කට්ටල ආනයනය කිරීම සම්බන්ධයෙන් ව්‍යාජ සහ සිතාමතා ගොතන ලද කරුණු ඇතුළත් අපහාසාත්මක පුවත් පළ කළ බව පැමිණිලිකාර ජෝර්ජ් ස්ටුවර්ට් ආයතනය විසින් අධිකරණයට කරුණු දක්වා තිබුණා. මෙම නඩුව යළි දෙසැම්බර් 7 වනදා කැඳ වූ අවස්ථාවේදී තමන්ට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය අහෝසි කරන ලෙස සිරස නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය අයත් MTV පුද්ගලික සමාගම කළ ඉල්ලීම කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වාරණ නියෝගය අද දිනේ දක්වා දීර්ඝ කිරීමට නියෝග කළා. ඒ අනුව අද දිනේ නඩුව යළි කොළඹ දිසා අධිකරණයේදී කැඳ වූ අතර එහිදී වගඋත්තරකාර පාර්ශවය විරෝධතා සහ පිළිතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව MTV පුද්ගලික සමාගමට පනවා ඇති වාරණ නියෝගය දෙසැම්බර් මාස 30 වනදා දක්වා දීර්ඝ කිරීමට අධිකරණය නියෝග කළා. නඩුවට අදාළ පරීක්ෂණය ජනවාරි මාස 8 වනදා ආරම්භ කිරීමට අධිකරණය දින නියම කළා. අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු අසුන සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ගේ නම නම් කොට තිබෙනවා. මැතිවරණ කොමිසම පැවසී ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවයි. එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරේ නම් කිරීම ප්‍රමාද වූයේ එහි සමාජික ස්වාමින් වහන්සේලා අතර මතු වූ අර්බුදකාරී තත්ත්වයක් හේතුවෙන්. තවත් පුවත් කිහිපයක් දැන්.
මොරටු ප්‍රදේශයේදී යතුරුපැදියක ගැටි දැරියන් දෙදෙනෙක් මියගොස් ගැබිනි මවක් තුවාල ලැබීමේ සිද්ධියට අදාළ නඩුව අද මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේ විත්තිකාර යතුරුපැදිකරු දෙසැම්බර් 30 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කළා. නොසලකිලිමත්ව රියධාවනය කරමින් දෙදෙනෙකුට ජීවිත අහිමි කිරීම සහ මේරු ගැබක් එහෙත් නොයිපදුණු දරුවෙක් ඝාතනය කිරීම යන චෝදනා යටතේ සැකකරුට නඩු පවරා තිබෙනවා. පොල් ඉඩම් කැබලි කිරීම හා පොල් ගස් කැපීම තහනම් කිරීමට පියවර ගන්නා බව පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු අද දංකොටුවේදී සඳහන් කළේ අත්‍යවශ්‍යම හේතුවකට හැර පොල් ගස් කැපීමට රජය අවසරය ලබා ගැනීම අනිවාර්ය වන බවයි. පළගල ප්‍රදේශීය ලේකම් කොට්ටාසයට අයත් දඹුලු හල්මිල්ලෑව හබරතාවල ප්‍රදේශයට පසුගිය දින කිහිපය තුළ වනාලි කඩා වැදීම නිසා ගම්වාසීන් දැඩි භීතියට පත්ව සිටිනවා. එලෙස ඇතෙකු ගම්වැදීමෙන් ජනතාව භීතියට පත්වුණු අවස්ථාවක් මේ. කවුද ඉන්නේ එන්න කියා ඕ පන්න අද කෙලිබිම තොරතුරු රැගෙන අනෝජ් ප්‍රගති කරුණාරත්න මැදිරියට පැමිණ සිටින අනෝජ්. ඔව් සංක. දකුණු අප්‍රිකා ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ඉදිරියේදී දකුණු අප්‍රිකාව සහ එංගලන්තය සමග පැවැත්වෙන ටෙස්ට් තරඟාවලි දෙක සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේද ඊයේ ප්‍රකාශයට පත් කෙරුණා. දකුණු අප්‍රිකානු සහ එංගලන්ත තරගාවලිය සඳහා සහභාගී වන දිමුත් කරුණාරත්නගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයට ක්‍රීඩකයන් 22 දෙනෙකු ඇතුළත්. ශ්‍රී ලංකා සංචිතය සඳහා නවක ක්‍රීඩකයින් වන සන්තෝෂ් ගුණතිලක, අසිත ප්‍රනාන්දු සහ ඩිල්ෂාන් මදුශංක නම් කර තිබීමද විශේෂත්වයක්. තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා දකුණු අප්‍රිකා ටෙස්ට් තරගාවලිය දෙසැම්බර් 26 වනදා දකුණු අප්‍රිකාවේදී ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා එංගලන්ත ටෙස්ට් තරගාවලිය ජනවාරි 14 වනදා ආරම්භ වනවා. මේ අතර දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම අද දිවයිනෙන් පිටත්ව ගියා. ජාත්‍යන්තර පිරියට නැවත වරක් යන්න ලැබීම ගැන ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම කණ්ඩායමක් විදියට අපි ගොඩක් කල් මහන්සි වුණා. පුහුණුවීම් කටයුතු හොඳින් කරගෙන තියෙනවා. සමහරක් විට අපිට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන් වුණොත් අනිවාර්යෙන් අපි නව ක්‍රීඩකයන්ට අවස්ථාව ලබා දෙනවා. ඉතින් බලාපොරොත්තුවක් වෙන ගිය පාර වගේ මේ පාරත් මේ තරගාවලිය හොඳින් සාර්ථකව නිම කරලා ලංකාවට පැමිණෙන්න. මේ අතර අද දිවයිනෙන් පිටත්ව ගිය ශ්‍රී ලංකා කණ්ඩායම එළඹෙන 20 වෙනිදා පුහුණු තරගයකට සහභාගී වන අතර නිරෝධායන නීති රීතිවලට යටත්ව දින දෙකක් වැනි කෙටි කාලයක් තුළ තරගයකට සහභාගී වන්නේ කෙසේද යන්න පිළිබඳ මහාචාර්ය අර්ජුන් ද සිල්වා මෙලෙස පැහැදිලි කළා. සවුත් අප්‍රිකා වෛද්‍යවරුත් එක්කත් අපි කතා කරලා LPL එකේ සාර්ථකව කරපු ප්‍රෝටෝකෝල් එක අපි එතන පාවිච්චි කරන්න ඕනේ. රෙගියුලර් ටෙස්ටිං ඕනේ. කලින් අපි ඇරිය අපේ ડોක්ටර් දමින්දයි ප්‍රධාන පුහුණුකාර මිකියාත. ඒගොල්ලෝ හැම ග්‍රවුන්ඩ් එකම චෙක් කරලා අපේ ටෙස්ටිං ප්‍රෝටෝකෝල් එක දීලා තියෙනවා. ක්‍රීඩකයන්ට කියලා තියෙනවා ඕනම වෙලාවක හිතුනොත් ඔය ආරක්ෂාව මදි කියලා කියන්න බෝඩ් එකට අපි ආපහු ගේනවා. සවුත් අප්‍රිකා කියලා තියෙනවා මැච් එක අපිට දෙන්නවා හැර අනිත් හැම දෙයක්ම දෙන්නම්. එසමගින් අපගේ ප්‍රධාන පුවත් විකාශය නිමාවට පත් වෙනවා. සුබ රාත්‍රියක්.